1992දී ලෑන්ඩ් රෝවර් සමාගම ඇස්තමේන්තු කළ ඇති පරිදි ඔවුන් නිෂ්පාදනය කළ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් වලින් 70%ක් තවමත් පාරේදී දක්නට ලැබෙනවා. ලෑන්ඩ් රෝවර් බ්‍රිතාන්‍යයේ වෙඩි නොවදින ඕෆ්-රෝඩ් යන වාහනයක් වූ අතර ඕනෑම තැනක ගමන් කිරීමේ හැකියාව තිබූ වාහනයකි. එහි තිබුණා වූ වෙඩි නොවදින බව නිසා එහි නිෂ්පාදනය තව තවත් වැඩි විය. අවුරුදු 4ක් වැනි කාල පරතරයක් සහිත ලෑන්ඩ් රෝවර් ලියසි පහසුවෙන් ඉවතට නොයන බව පෙනේ. ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මේ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් කතාවයි. දෙවන ලෝක සංග්‍රාමයේදී ලෑන්ඩ් රෝවර් සමාගම විසින් සුඛෝපභෝගී වාහන නිෂ්පාදනය කරන ලදී. බ්‍රිතාන්‍යයේ රජයේ නිවේදනයක් ලෙස බ්‍රිතාන්‍යයට ගොඩනැගීමට හෝ ඔවුන්ගේ අපනයන සඳහා උදව් වන වාහන නිෂ්පාදනයට පමණක් ඉඩ දුන් අතර දැඩි ලෙස රජය විසින් භාවිතයෙන් අවම කළ වාහනයේ ඉල්ලීම අමතක කර දමන ලදී. ලෑන්ඩ් රෝවරේ නිර්මාතෘ මොරිස් විල්ක්ස් XUS හමුදාව විසින් මුදා හැරූ ජීප් රථයක් තම ගෝපලයේ භාවිත කරමින් සිටියේය. කෘෂිකාර්මික භාවිත සඳහා සාමාන්‍ය වාහනයක් නිර්මාණය කිරීමට ඔහු සිතුවේය. ඔහු තම සහෝදරයා ස්පෙන්ට තම අදහස වැලිවල අදමින් පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු මූලාකෘතිය ජීප් රථය රෝවර් P3 නම් කාර් රථයේ එන්ජිමක් සහිතව නිර්මාණය කරන ලදී. එහි විශේෂාංගය වූයේ ස්ටියරිං වීල් එක වාහනයේ මැද තිබීමයි. මෙම ගෝපලය ව්‍යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා නිර්මාණය කළ අතර කෙතුවල සීසෑමෙන් මෙම ජීප් රථය පරීක්ෂා කළා. එම පරීක්ෂාවේ ප්‍රතිඵලයක් ලෙස 2 ස්පීඩ් මගින් ජීප් රථය 4 wheel ලබා දෙනු ඇත. මෙහි පිරිවැය අඩු කිරීම සඳහා සරලව නිෂ්පාදනය කළේය. ඒ අතර ජීප් රථයේ ස්ටියරිං වීල් එක සාමාන්‍ය දිය පැතවීම ස්ථානයට ගෙන ගියේ. මෙම අලුත් වැඩියා කිරීමේ ප්‍රතිඵලයක් වූයේ මදක්වත් ජීප් රථයක කොම්පෝනන්ට් භාවිතා නොකළ වාහනයකි. එය ඇමරිකානෝ නිර්මාණශීලීත්වයට වඩා කෙටි නමුත් පුළුල හා වඩා බරින් හා වේගයෙන් වැඩි වූයේය. ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වැඩ කිරීම රජය ඉතා අවම ලෙස භාවිත කිරීමට නිවේදනය දුන් නමුත් මෙහි රළු තත්ත්වය හා මෙහි මලකඩ නොගත් නිසා මෙහි තිබෙනා වූ විශේෂාංග නිසා එම රටේ වත්කමක් බවට මෙම ජීප් රථය පත්විය. මෙම හේතුව නිසා 1948 දී මෙම වාහනය දියත් කරන ලද අතර එය සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති සඳහා භාවිත කළ ඕස්ට්‍රේලියානු රජය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලය පුරා අපනයන ඇනවුම් සඳහා බ්‍රිතාන්‍ය රජය ගෙන ඒමට සහාය විය. මෙය ඕස්ට්‍රේලියානු මහජනතාවගේ මෝටර් රථයට ඇල්ම ඇවිස්සීමට ඉවහල් වූ අතර 1950 වන විට ලෑන්ඩ් රෝවර්ස්ද දකුණු අප්‍රිකාවේදී එකලස් වෙමින් පැවතුණි. පාරිභෝගිකයන් තම නව වර්ගයේ වාහනයකට උණුසුම් වී සිටි අතර ලෑන්ඩ් රෝවර්ස් ගොවිපළවල් හරහා ඕෆ්-රෝඩ් යාමට ආරම්භ විය. ලෑන්ඩ් රෝවරය අලුත් වැඩියා කිරීමක් ලෙස සිලින්ඩර 1.64ක එන්ජිම භාවිත කළ අතර එය ලීටර් 2ක් දක්වා වැඩි කරන ලදී. 1950 දී මෝටර් රථය සරල වූ අතර ආකර්ෂණීය බවට වඩා ප්‍රයෝජනවත් බව හෝ ප්‍රායෝගික ලෙස නිර්මාණය කර ඇති අතර කළමනාකාරීත්වයට සැලකිලිමත් වූ ඒ මෝටර් රථය මදක් සුවපහසු නොකළොත් දිගු කාලීන විකුණුම් වලට හානි ඇතිවිය හැකි නිසා 1949 දී ඔවුන් 8-inch ස්ටේෂන් වෙගන් එකක් මුදා හැරීමට මූලික වශයෙන් ෂෝට් වීල් බේස් එකක් සහිත ලෑන්ඩ් රෝවරයේ අමතර විශේෂාංගයන් වූ හීටරයක් සහිත ඇලුමිනියම් බොඩියක් සහිතය. එවුනත් එය විකිණීම ඉහළ ගියේ නොමැත. 1951 දී ලෑන්ඩ් රෝවර් සාමාන්‍ය වාහනයක් බවට වර්ගීකරණය කළ අතර වාහනය මිලදී ගැනීමේදී බද්දෙන්ද තොර වූවා. එය නමුත් පැයකට කිලෝමීටර් 50කට වැඩි වේගයෙන් ගමන් කිරීමට නොහැකි බව බ්‍රිතාන්‍ය රජය සීමා කරන ලදී. 1954 දී 18-inch wheel base එක
86 ඉන්ච් දක්වා අප්ඩේට් කළ අතර 107 ඉන්ච් වීල් බේසයක් එළිදැක්වූයේය. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල ජනතාව සමග කතා කිරීමට එලිසබට් රජුන භාවිත කළේ 107 ඉන්ච් ජීප් රථයයි. එහි ප්‍රයෝජනවත් බව එතුමිය සනාථ කළා. එම කාලයේදී අග්‍රාමාත්‍ය මිනිස්ටන් මොජුවිල් වෙත විශේෂ සංස්කරණයක් ඉදිරිපත් කළ ලද අතර ඔහු ඔස්ටන් චෑම් රථය සංචාරක භාවිත සඳහා මුලත් ඔස්ටන් චෑම් තෝරාගෙන ඇත්තේ එය මිලිටරි වාහනයක් වූ බැවිනි. එහෙත් ලෑන්ඩ් රෝවර් මිල අඩු වඩා විශ්වාසදායක වාහනයක් වූ අතර ඇස්ටන් චෑම් ජීප් රථයට කළ හැකි දෙයින් 80%ක් ලෑන්ඩ් රෝවරට කළ හැකි විය. සියලු දෙනා ලෑන්ඩ් රෝවරට මාරු විය. 1955 දී 107 ඉන්ච් ජීප් රථය දොරවල් 5කින් යුත් ආසන 10කින් යුත් කුඩා හමුදා වාහනයක් ලෙස භාවිත කරන ලදී. එම ලෑන්ඩ් රෝවරයේ ප්‍රමාණය තවත් වැඩි කරන ලදී. 1957 දී ලෑන්ඩ් රෝවර් සමාගම විසින් නව ලීටර් 2 හයිස්පීඩ් ඩීසල් එන්ජිමක් එළිදැක්වූ අතර ලෑන්ඩ් රෝවර් රාජකාරී චාරිකා මගින් ලොව පුරා නිරාවරණය වීමත් යුද කටයුතු සඳහා මිලදී ගැනීමත් සමග ලෑන්ඩ් රෝවර් ලොව පුරා භාවිත කිරීමට ගන්නා ලදී. ලෑන්ඩ් රෝවරේ ඩෑෂ්බෝඩ් එකේ නිර්මාණකරු ඩේවිඩ් බේච් විසින් ප්‍රතිනිර්මාණය කරන ලද ඩෑෂ්බෝඩ් එක ඉක්මනින් එළිදැක්වූයේය. ලීටර් 2.2 පෙට්‍රෝල් එන්ජිමක් ලෑන්ඩ් රෝවර්හි භාවිත කිරීමට ඔවුන් සැලැස්වූහ. අලුත් වැඩියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් 12 දෙනෙකුට ගමන් කළ හැකි වුණත් එතරම් විශාල නැති ජීප් රථයක් එළිදැක්වූයේ. එනමුත් එක්සත් රාජධානියේ බඩු නීති නිසා පුද්ගලයන් 12ක් හෝ ඊට වැඩියෙන් ගමන් කළ හැකි නම් එය බස් රථයක් ලෙස වර්ගීකරණය ලදී. එම නිසා ඇතැම් බදුවලින් නිදහස් කර ගැනීමට එම ආසන 10කින් යුතු ලෑන්ඩ් රෝවරයක් බවට පරිවර්තනය කිරීම නිසා එය වඩාත් ලාභදායී නොවූයේය. ආසන 7කින් යුත් ෂෝට් වීල් බේස් මාදිලිය වඩා ලාභදායී විය. සීරීස් 2 මදලය 2A ලෙස දියත් කර වසර 3කට පසුව කෙටි වෙනස්කම් සුළු නමුත් එය මේ වන විට නව ලීටර් 2.2 ඩීසල් එන්ජිමක් සහ 2.6 පෙට්‍රෝල් එන්ජිමක් සහිතව එළිදක්වමින් පැවතිනි. මේ ඕෆ්රෝඩ් වර්ගයේ වාහනයක් බවට පරිවර්තනය වෙමින් පැවතුන අතර ඉදිකිරීම් වැනි යාන්ත්‍රිකයන්ට අසීමිත විවිධ වින්‍යාසයන්ට ඉඩ සලසා දී ඕනෑම තැනක යා හැකි හෝවර් ක්‍රාෆ්ට් වලට ප්‍රමුඛත්වය ලබා ගැනීමට බ්‍රතාන්‍ය හමුදාව ඉල්ලා සිටියේය. ජලය ගමන් කළ හැකි සහ මෝටර් රථයක් සහ බෝට්ටුවක සිරිතක් සහිත චැසියක් සහ ජලය ගමන් කළ හැකි ආයුධ ගෙන යා හැකි ආකාරයට නිෂ්පාදනය කළ මෙය එතරම් සාර්ථක නොවුනේය. 1962 දී විශේෂ වූ ෆෝවර්ඩ් කොන්ට්‍රෝල් වර්ෂන් එකක් එළිදැක්වූයේය. මේ කැබ් ඕවර් මොඩුලයක් නැතහොත් බස් රථයක්, වෑන් රථයක්, ලොරි රථයක් මෙන් නිෂ්පාදනය කළේය. මෙය නිපදවීමට ප්‍රධාන හේතුව වූයේ වැඩි බරක් පටවාගෙන යා හැකි නිසා. කැබ් ඕවර් නම් කාණ්ඩ නිර්මාණය කරා ඇක්සල් ටික ශ්‍රේණිගතව ඇති අතර අමතර බරක් ගෙන යා හැකි නිසා එයට විශාල රෝද ලැබුණි. කුඩා එන්ජිමක් තිබූ නිසා එම වාහනය ලබා දුන් බලය අඩු විය. එවුනත් හොඳින් මගීන්ට බර භාණ්ඩ ගෙන යාමට පහසු විය. එහි නිෂ්පාදනය 1974 දක්වා සිදු කෙරිණි. ඉන්පසු එහි නිෂ්පාදනය නැවතුණි. 1968 වන විට ලෑන්ඩ් රෝවර් සමාගම බ්‍රතාන්‍යයේ ලෙයිලන්ඩ් සමාගම වෙතට බාර දෙනු ලැබූ අතර එහිදී ඔවුන්ගේ 20 වන උපන්දිනය සමරන ලැබුවේය. ඒ වන විට ලෑන්ඩ් රෝවර් සමාගමේ මුළුමනින්ම නිෂ්පාදනය 600,000ක් නැතහොත් ලක්ෂ 6ක් වැනි ප්‍රමාණයක් විකිණීමට ඇතැයි ඔවුන් කීවේ. එයින් 70%කට වඩා අපනයනය කරන ලද අතර බ්‍රතාන්‍යයේ සාර්ථකත්වයට හේතු වූයේ ලෑන්ඩ් රෝවර් සමාගමයි. 1969 දී ලෑන්ඩ් රෝවර් 60,000ක් පමණ විකුණන ලදී.
ලෑන්ඩ් රෝවර් ඕස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රිය ලෙස අලෙවි වූ අතර එම රටේ 4x4 මාකට් එකෙන් 4වීල් මාකට් එකක් ලබා ගැනීමට ලෑන්ඩ් රෝවර් සමාගම සමත් විය. අප්‍රිකාව සහ මැද පෙරදිග රටවල් වල මෙම වාහනය වැඩි ඉල්ලුමක් තිබුණා. ඉන්පසු අලුත්ම රේන්ජ් රෝවර් 1970 දී එළි දැක්වූයේය. එවුනත් සමාගම ලෑන්ඩ් රෝවර් නිෂ්පාදනය නොකඩවා සිදු කරන ලද අතර 1971 දී සීරීස් 3 එක කුඩා වෙනස්කමක් වූ හෙඩ්ලයිට් දෙක තිබූ ස්ථානයෙන් වෙනස් කර ඔස්ට්‍රේලියානු ඇමරිකානු ලන්දේසි රෙගුලාසිවලට අනුකූලව වෙනස් කරන ලදී. වාහනයේ ඩෑෂ්බෝඩ් එකද තවත් අප්ඩේට් වූ අතර ඉතා සුව පහසු ඉන්ටීරිය එකක් අනවශ්‍ය කොටස් ඉවත් කොට නිර්මාණය කරන ලදී. තවද ගියර් මාරු කිරීමේ පද්ධතියක් විශේෂයෙන් මෝටර් වාහනවල රිය පැදවීමේ සහ ධාවනය කරන ලද ගියර් රෝද 4ට සම්බන්ධ වීමේ ශ්‍රවණ ග්‍රහණ කට්ටලයක් මගින් එකම වේගයෙන් කැරකෙන අතර එමගින් සිදු වූයේ පැදවීමට ඉතා පහසු වීමයි. ලෑන්ඩ් රෝවර් රථය හොඳින් අලයවන අතරතුර මේ ඉතා මිල අධික සහ අලුත් වරියාව සඳහා අධික වියදමක් දැරිය යුතු බව අවබෝධ කරවත් බ්‍රතාන්‍යයේ ලේලන් සමාගම 1970 දී අඩු මිලයට විකිණගත හැකි අලුත් වරියාව සඳහා අඩු මුදලක් වැය වන නිෂ්පාදනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටියේය. SD5 සංකල්පය ලෑන්ඩ් රෝවර් බොඩියට තදින් යොදා තිබුණි. මෙම බොඩි පැනලය පරීක්ෂා කිරීමට මෙම බොඩි පැනල සහිත වාහනයක් එළි දැක්වූ නමුත් ලෑන්ඩ් රෝවර් සමාගමේ විකිණීම් මිලියනයට වඩා වාර්තා කළේය. 1976 දී එම බොඩි පැනලය සහිත වාහනය අවලංගු කරේය. ලෑන්ඩ් රෝවර් සමාගමට විශාල අභියෝගයක් වූ ටොයාටා ලෑන්ඩ් ක්‍රුසර් සහ නිසාන් පැට්‍රෝල් තරගයට එන ලදී. ලෑන්ඩ් රෝවර්ට වඩා බලගතු එන්ජිමක් වූ V6 එන්ජිමක් ලෑන්ඩ් ක්‍රුසර් සතුව තිබුණි. ඉන්පසු ලෑන්ඩ් රෝවර් නිෂ්පාදනය සීමා කළේය. එයට හේතුව වූයේ එක්සත් රාජපධානියේ සිට දිග බෝට්ටු සවාරියක් වූ අතර තරංගාකාරී බවට මුහුණ දීමට ඉතා අපහසු බැවිනි. ලෑන්ඩ් රෝවර් විසින් ඔවුන්ගේ වැරදි සදා ගනිමින් නැවතත් ලෑන්ඩ් ක්‍රුසරයට වඩා බලගතු V8 එන්ජිමක් සහිත හොඳ ටෝක් එකක් ලබා දී 4වීල් ධාවන පද්ධතියක්ද ලබා දී තිබුණි. 1976 දී ලෑන්ඩ් රෝවර් විසින් විශේෂ වූ ගේමිං එඩිෂන් ෂෝට් වීල් බේස් සීරීස් එකක් එළි දක්වනු ලැබුවේය. ඒ එළි දැක්වීමට හේතු වූයේ ජපානයත් සමග තරඟ කිරීමටය. 1970 දශකයේදී ලෑන්ඩ් රෝවර්හි අඩුපාඩු ගුණාත්මක භාවය අඩුවීම ඉතා ඉක්මනින් මලකඩ කෑම වැනි ලක්ෂණ නිසා ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ටොයාටා සමාගම සමග සසඳා බලන විට දුර්වල ධාවන තත්ත්වයකින් ලෑන්ඩ් රෝවර් යුක්ත වූ නිසා 1983 දී අංක 1 අලෙවි වූ වාහනය වූයේ ටොයාටා ලෑන්ඩ් ක්‍රුසර්ය. ලෑන්ඩ් රෝවරය නැවතත් 1983 දී අප්ඩේට් වූ ෂෝට් වීල් බේස් එක හා ලොං වීල් බේස් එක 19 සහ 110 ලෙස එම කාලයේදී කියනු ලදී. එහි පිටත සීරීස් 3ට වඩා සමාන වූ නමුත් හොඳින් පෙනෙන වින්ස්ක්‍රීන් එකක් සහ නවීන ලෙස සකස් කරන ලද ඉන්ටීරියා එකක් සහිත ස්ප්‍රිං සහිත කොයිල් ස්ලයිඩිං වින්ඩෝස් සහිත වූයේය. 1980 දශකයේ මුල් භාගයේදී ලෑන්ඩ් රෝවර්ලාට නව පාරිභෝගිකයන් හමු වූ අතර ඔවුන් නව වර්ගයේ වාහනයක් ඉල්ලා සිටියේය. ලෑන්ඩ් රෝවර්ලාට මෙය හොඳ අවස්ථාවක් විය. තවද ඔවුන්ගේ වෙළඳපොලේ වර්ධනය වෙමින් පැවතුණි. මොවුන් 127 ඉන්ච් වීල් බේස් යනුවෙන් මාදිලියක් නිර්මාණය කරන ලදී.
මෙම මාදිලිය ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලද්දේ හමුදාව විසිනි. සමාගම විසින් කියා තිබුණු ආකාරයට මෙට්‍රික් ටොන් 1.4ක් දක්වා වැඩි බරක් දරාගත හැකි වාහනයක් වූයේය. මේ සාදා තිබුණේ 110 ජීප් රථ චැසියක් දෙකකට කපා එයට අතිරේක ලෙස අඟල් 17ක කැබැල්ලක් වැල්ඩින් කිරීමෙනි. මෙහි තිබුණේ ලීටර් 3 V8 එන්ජිමකි. මෙය 1962 දී නිකුත් කරන ලද ෆ්‍රන්ට් වීර් කන්ට්‍රෝල් ට්‍රක් එක වගේ සෙමින් ගමන් කරේ නැත. ඔස්ට්‍රේලියාවේ හමුදාවට ටොන් 2ක් ගෙනයා හැකි සහ ටොන් 1ක් ගෙනයා හැකි හමුදා වාහන අවශ්‍ය වී තිබුණි. එය ලෑන්ඩ් රෝවර් සමාගම විසින් ඉටු කිරීමට හැකිවිය. එම ජීප් රථ අමතනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ දැවැන්ත ගෝවානා කටුස්සල් ලෙසය. එහි ටොන් 2හි මාදිලිය රෝද 6කින් සමන්විත විය. මෙහි අලෙවි වැඩි විය. ඉන්පසු මැද පෙරදිග එක්සත් රාජධානය සහ යුරෝප රටවල් වල අලෙවීම් බිඳ වැටිමින් තිබුණේ. ඒ නිසා 1986 දී ලෑන්ඩ් රෝවර් එන්ජිම තවදුරටත් අලුත් වැඩියා කර නව ටර්බෝ ඩීසල් එන්ජිමක් යොදා ගත්තේය. මෙම එන්ජිම විකිණීම් වැඩිවීමට හේතු විය. 1989 දී ලෑන්ඩ් රෝවර් ඩිස්කවරිය එළි දැක්වූයේය. 1990 දී ලෑන්ඩ් රෝවර් ජීප් රථ ඩිෆෙන්ඩර් ලෙස නම් කරනු ලැබුවේය. ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරයට ලෑන්ඩ් රෝවර් ඩිස්කවරියේ තිබූ TDI එන්ජිම යෙදූ විට මෙම ජීප් රථ තිබූ එන්ජිම මෙන් 125ක බලයක් වැඩි විය. මේ නිසා බර ඇදීම හොඳ වේගයෙන් ගමන් කිරීම වැනි විශේෂාංග වැඩි විය. ඉන්පසු ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් 127 ඉන්ච් එක 130 ලෙස නම් කළ හෙයින් එහි දිග කිසිදු වෙනසක් වූයේ නැත. 1991 දී ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරේ සාර්ථක විය. ඉන්පසු ආකර්ශනීය ප්‍රයෝජනවත් බව මෙන්ම ප්‍රයෝගිකව සැලසුම් කර නිර්මාණය කර ජීප් රථයක් එළි දැක්වූයේය. 1995 දී ඇමරිකානු විකිණීම අසමත් වූ හෙයින් BMW සමාගම විසින් 1997 දී ලෑන්ඩ් රෝවර් සමාගම මිලදී ගනු ලැබේ. ලෑන්ඩ් රෝවර් විසින් මිනි කාර් එකක් නිර්මාණය කරන ලදී. LCV ලෙස මෙම කාර් රථය නම් කරන ලදී. විශේෂම කාරණය වූයේ ඉන්ධන ලීටරයකට සැතපුම් 40ක් පමණ ඉන්ධන වැඩ කරන බවයි. BMW සමාගම ගොඩාක් යොමු වූයේ ලෑන්ඩ් රෝවර් 775 ජීප් රථය නිර්මාණය කිරීමටයි. ඉන්පසු ඔවුන් රේන්ජ් රෝවර් නිර්මාණය කරන ලදී. එම අවස්ථාවේදී ඩිෆෙන්ඩර් කිසිදු අලුත් වැඩියාවක් නොමැතිව විකිණුණු ලැබිය. රේන්ජ් රෝවර් සහ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර්ද හොඳ මාකට්ටයක් ලබා දෙමින් පැවතුණි. 50 වන සංවත්සරයට ඩිෆෙන්ඩර් වල AC ඇතුළත් කර තිබූ අතර ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් ඩිෆෙන්ඩර්ද එළි දැක්වන ලදී. ලෑන්ඩ් රෝවර්ලා V8 එන්ජිම ඉවත් කර BMW ලීටර් 2.2 6 සිලින්ඩර් එන්ජිමක් සහිතව දකුණු අප්‍රිකාවේදී මුදා හරින ලදී. එම එන්ජිම සහිත ඩිෆෙන්ඩරිය තප්පර 9.3කින් පැයකට කිලෝමීටර් 100කට යාමට හැකි විය. 200 TDI එන්ජිම 300 TDI බවට අප්ඩේට් කරන ලදී. එනමුත් එම එන්ජිම නීති රීති වලට පටහැලි වූ බැවින් 1994 දී එම එන්ජිම තවත් බලගතු කොළ TD5 එන්ජිමට මාරු විය. 2000 වර්ෂයේදී ලෑන්ඩ් රෝවර් සමාගම ෆෝඩ් සමාගමට විකුණන ලදී. එනමුත් ඩිෆෙන්ඩර් නිෂ්පාදන කිසිදු වෙනසක් නොමැතිව නිෂ්පාදනය විය. ඉන්පසු 2001 වසරේදී ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් අලුත් එඩිෂන් එකක් එළි දැක්වුවේය.
ඔබ එම ජීප් රථයට නැග්ගහොත් ඉතා භයානක සතුරන් සමග පොරබදින බවක් දැනෙන්නට ඇත. එම අලුත් එඩිෂන් ඉන් පසු ලෑන්ඩ් රෝවර් අමතක කර දැමූ බවත් පෙනෙන්නට තිබුණි. 2007දී ෆෝඩ් සමාගම යූරෝටෝක් එන්ජිමක් සහ U6B ගියර් බොක්ස් එකක් සහිත ලෑන්ඩ් රෝවරේ එළි දැක්වූයේය. ලෑන්ඩ් රෝවරේ පිටිපස දෙපසට මුහුණලා තිබූ සීට් එම කාලයේදී තහනම් විය. එබැවින් ඉදිරිපස ආසනයේ තිබූ සීට් වගේම සීට් පිටුපසටත් සවි කරන ලදී. ඒ සමගින් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩරයේ ඩෑෂ්බෝඩ් එක තවත් අලුත් වූ හෙයින් එයට යොදාගත්තේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරියේ තිබූ දේවල්ය. එනමුත් මෙම වාහනයේ තිබූ කොම්පෝනන්ට් ඉතා පැරණි වූ 1980 තිබූ ඇස්ටන් මෙට්‍රෝ වාහන ඉන්ඩිකේට් ස්ටොක් එක සහ මොරිස් මරීනා කාර් රථයේ තිබූ ඉග්නිෂන් ස්විච් තවමත් මෙම ඩිෆෙන්ඩරයේ භාවිත කරමින් සිටියේය. මෙතරම් පැරණි වූවත් මෙම පාර්ට්ස් ලෑන්ඩ් රෝවර් සමාගම විසින් විකිණීමට හැකිවීම ඉතා පුදුමයට පත් වූ කාරණයකි. මෙම කාලයේදී ෆෝඩ් සමාගම ඉතා විශාල ආර්ථික ගැටලුවක සිටියේය. ඉන්පසු නැවතත් ලෑන්ඩ් රෝවර් සමාගම විකිණීමට ලැබුවේය. ඒ විකුණන ලද්දේ අපේ අසල්වැසි රට වූ ඉන්දියාවේ රතන් ටාටාගේ සමාගම වූ ටාටා සමාගමටයි. මෙම කාලයේදී ඩිෆෙන්ඩර් 25000ක් අවුරුද්දකට විකුණන ලැබුවේය. නැවතත් මෙම සමාගම අලුත් වාහනයක් අප්ඩේට් කිරීමට සිතුවේය. 2011දී DC100 සංකල්පය යටතේ කාර් රථයක් දැඩි ලෙස ඉලක්ක කරගනිමින් නිර්මාණය කරන ලදී. ලෑන්ඩ් රෝවර් සමාගම නිර්මාතෘ මොරිස් විල්ක්ස් මෙය දැක මවිතයට පත්වනු ඇතැයි සැමෝම සිතුවාය. මෙම වාහනය පවුන් 20000ක් ලාංකික රුපියල් වලින් මිලියන 5.5ක් එනම් ලක්ෂ 55ක් පමණ විය. දෙදස් 15 වන විට ඩිෆෙන්ඩර් මිලියන 2ක් පමණ විකුණන ඇතැයි එම සමාගම පවසා ඇත. 2018 වන විට ඉතා විශේෂ එඩිෂන් 150ක් විකුණන ලදී. පසු ලෑන්ඩ් රෝවර් සමාගම අලුත් වාහනයක් ඉදිරිපත් කරන ලෙස කියා සිටියේය. ජායාරූපවල දැක සැමෝම සිතුවේ ඔවුන් 2011 නිෂ්පාදිත DC100 සංකල්පය තවමත් වැඩි දියුණු කරන බවයි. ඉන්පසු 2020දී ඩිෆෙන්ඩරයේ එළි දක්වනු ලැබූ අතර එය ඩිෆෙන්ඩරයේ නව ආරම්භයක් විය. ඔවුන් එම ඩිෆෙන්ඩරය ලෝගෝ මොඩුල්ලයක් විදිහටද නිකුත් කරන ලැබුවේය. ඩිෆෙන්ඩරය ගෝ එනිවෑ වාහනයක් විය. එනම් ඕනෑම තැනක ගමන් කළ හැකි වාහනයක් විය. ඩිෆෙන්ඩරය ආරම්භය වූයේ මොරිස් විල්ක්ස් විසිනි. පළමු ඩිෆෙන්ඩරය නිර්මාණය කිරීමට සිදුවේ වැලිවල අදිමනි. ලෑන්ඩ් රෝවරේ මිනිසුන් සහ සංචාරකයන් ඔවුන්ට යාමට නොහැකි වූ ස්ථානවලට ගෙන ගියේය.